හරි ඔයගොල්ලන්ට පේනව නේද ස්ක්‍රීන් එක? ළමයි ඔයගොල්ලන්ට පේනව නේද කවුරු හරි උත්තරයක් දෙන්න? හරි. හරි අපි කරන් යන්. ඕගොල්ලෝ ටියුට් එක මම එව්වා ඕගොල්ලන්ට ක්ලාස් එකට ගෲප් වල ඇති ටියුට් එක චුට්ටක් බලන්න. ටියුට් ගන්න. අද ලියන්න තියනවා ළමයි. ඒ නිසා ටියුට් එක ගන්න. හරි. පටන් ගමු. හරි. අද අපි කතා කරන්නේ ජීවීන්ගේ ප්‍රධාන කාබනික සංයෝගවල රසායනික ස්වභාවය. එතකොට මේක දෙවෙනි එකකේ අපි දෙවෙනි ටියුට් එක විදිහට තමයි කතා කරන්නේ. අපි දෙවෙනි එකේ පළවෙනි ටියුට් එක කතා කරා. ඊයේ සතියේ බලමු. අපිට අහලා තියෙන පළවෙනිම දේ ජෛවීය අණුවක් කියන්නේ මොකක්ද? මොකද්ද මේ ජෛවීය අණුවක් කියන්නේ? ජෛවීය අණුවක් කියන්නේ මොකද්ද? මහා අණුවක් කියන්නේ මොකද්ද? මොනවද හිතෙන්නේ? ජෛවීය අණුවක්. වචනයෙන් බැලුවහම ඔයගොල්ලන්ට මොන වගේ දෙයක්ද හිතෙන්නේ? ජෛවීය අණුවක්. ජෛවීය අණුවක්. ජෛවීය අණුවක් කිව්වහම අපිට හිතෙනවනේ ජීවී ද්‍රව්‍ය වලට මොකක් හරි සම්බන්ධතාවයක් තියෙනවා. ජෛවීය අණුවක් කියන්නේ ඒකයි. හරි ජීවී දේවල් වලට මොකක් හරි සම්බන්ධතාවයක් මෙයන් කොහේ හරි තියෙනවා. ඒ නිසා තමයි ජෛවීය අණුවක් කියන්නේ. හරි. ඒතර අපි එතනින් ලියාගමු. ජෛවීය අණු යනු මොනවද කියන තැනින් ලියා ගන්න ළමයි. ජෛවීය අණු යනු ජීවී මූලද්‍රව්‍ය වල. ජෛවීය අණු යනු ජීවී මූලද්‍රව්‍ය වල අනිවාර්යයෙන්ම අඩංගු වන කාබනික සංයෝගයි. හරි. එතකොට ඔයාලා දන්නවා ජෛවීය අණු කියන්නේ මොනවද? ජීවී ද්‍රව්‍ය වල අත්‍යවශ්‍යයෙන්ම අඩංගු වන නැත්නම් අනිවාර්යෙන්ම අඩංගු වන කාබනික සංයෝග. මේවා තමයි ජෛවීය අණු කියන්නේ. එතකොට මේ ජෛවීය අණු වලට අපිට අයිති වෙනවා කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ සහ න්‍යෂ්ටික අම්ල කියන වර්ග හතර. මේ හතර අපිට ජීවය පවත්වා ගන්න අවශ්‍යම අනිවාර්ය කාබනික සංයෝග හතරක්. එතකොට ඒ අතරින් අපි කියනවා කාබෝහයිඩ්‍රේට වල ඇති පොලිසැකරයිඩ්. කාබෝහයිඩ්‍රේටම නෙමෙයි ඔක්කොම නෙමෙයි කාබෝහයිඩ්‍රේට වල ඇති පොලිසැකරයිඩ්, ප්‍රෝටීන සහ න්‍යෂ්ටික අම්ල අපි කියනවා මහා අණු කියලා. ඒකත් ලියාගමු අපි. මින් ප්‍රෝටීන, න්‍යෂ්ටික අම්ල නැත්නම් නියුක්ලේයික් අම්ල හා සමහර කාබෝහයිඩ්‍රේට කාබෝහයිඩ්‍රේට ළඟ වරහන් ඇතුළේ ලියා ගන්න පොලිසැකරයිඩ් කියලා. පොලිසැකරයිඩ් මහා අණු ලෙස සැලකේ. ඊළඟට අපි බලමු මොකක්ද මේ මහා අණුවක් කියන්නේ? දැන් ජෛවීය අණුවක් කියන්නේ ජීවය සඳහා වැදගත් වෙන අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කාබනික සංයෝග. දැන් මොකද්ද මේ මහා අණුවක් කියන්නේ? මහා අණුවක් කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. අපි දන්න සාපේක්ෂ අණුක ස්කන්ධය අපි කෙමිස්ට්‍රි වලට ඉගෙන ගන්නවා. සාපේක්ෂ අණුක ස්කන්ධය 10^4 සිට 10^10 දක්වා වන තැනුම් මේකක ගණනාවක් එකතු වෙලා සෑදුණු බහු අවයවකයක් වන සංයෝග විශාල අණුවකට අපි කියනවා මහා අණුවක් කියලා. එතකොට මහා අණුවක් වෙන්න අවශ්‍ය කාරණා දෙක මොකද්ද? මහා අණුවක් වෙන්න අවශ්‍ය කාරණා දෙක සාපේක්ෂ අණුක ස්කන්ධයේ 10^4 සිට 10^10 දක්වා වීම සහ
තැනුම් මේකක විශාල සංඛ්‍යාවකින් සෑදිච්ච බහු අවයවිකයක් නේද? එතකොට අපි පොලිසැකරයිඩ් කතා කරොත් පොලිසැකරයිඩ් කියන එක දැන් අපි ග්ලයිකෝජන්, සෙලියුලෝස් වගේ පොලිසැකරයිඩ් ගත්තොත් ග්ලූකෝස් කියන තැනුම් මේකකයකින් හැදිච්ච බහු අවයවයක් නේද මේ ග්ලයිකෝජන් සහ සෙලියුලෝස් කියන්නේ. ඒ අපි O level වල ඉගෙන ගත්තේ. හරි. එතකොට ඒක බහු අවයවයක්. ඊළඟ ප්‍රෝටීන් කියන්නේ මොනවද? ඒවත් බහු අවයවික. ඇමයිනෝ අම්ල ගණනාවක් අර බහු අවයවික ලෙස හැදිලා සෑදිච්ච මේ බහු අවයවික විදිය බහු අවයවයක් තමයි ප්‍රෝටීන කියන්නේ. එතකොට න්‍යෂ්ටික අම්ල කියන්නේ මොකද්ද? නියුක්ලියෝටයිඩ් ගණනාවක්. ඒක අවයවය මොකද්ද? නියුක්ලියෝටයිඩ්. ඒව ගණනාවක් එකට බැඳිලා හදිච්ච බහු අවයවිකයට අපි කියන්නේ නියුක්ලෙයික් අම්ල කියලා. එතකොට එතන ලියා ගන්න මහා අණු යනු සාපේක්ෂ අණුක ස්කන්ධය 10 බල 4 සිට 10 බල 10 දක්වා 10 බල 10 දක්වා පවතින තැනුම් මේකක එකතු වීමෙන් සෑදෙන බහු අවයවික වන විශාල අණුවේ මං ආයි කියන්නම් මහා අණුවක් යනු සාපේක්ෂ අණුක ස්කන්ධයේ 10 බල 4 සිට 10 බල 10 දක්වා පවතින තැනුම් මේකක එකතු වීමෙන් සෑදෙන බහු අවයවිකයක් වන විශාල අණුවේ. එතකොට මං ආයි මතක් කරන්නම් ජෛවීය අණු කියන්නේ මොනවද? ජීවී ද්‍රව්‍යවල අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙන කාබනික සංයෝග. මහා අණු කියන්නේ මොනවද? සාපේක්ෂ අණුක ස්කන්ධයේ 10 බල 4 සිට 10 බල 10 දක්වා වන තැනුම් මේකක එකතු වීමෙන් සෑදෙන බහු අවයවික වන විශාල අණු. එතකොට මහා අණු යටතේ ඕගොල්ලන්ට පුළුවන් ලියා ගන්න මහා අණුයන් වලට අයිති වෙනවා ප්‍රෝටීන, පොලිසැකරයිඩ් සහ නියුක්ලෙයික් අම්ල. එතකොට ඒ ඉස්සරහින් ලියා ගන්න ප්‍රෝටීන වල ඒකාවයවිකය අපි දන්නා ඒකාවයවිකයෙන් මොකද්ද? බහු අවයවයේ තියෙන අර එක යුනිට් එකකට අපි කියනවා ඒකාවයවිකය කියලා. ඒකාවයවික ගොඩක් එකතු වෙලා තමයි බහු අවයවිකය හැදෙන්නේ. නම් ඒ ප්‍රෝටීන වල ඒකාවයවිකය මොකද්ද? නැත්නම් තැනුම් මේකකය මොකද්ද? ඇමයිනෝ අම්ලය. පොලිසැකරයිඩ් වල තැනුම් මේකකය මොනවාද? මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් එකතු වෙලා තමයි පොලිසැකරයිඩයක් හැදෙන්නේ. විශේෂයෙන්ම ග්ලූකෝස්. ඊළඟට නියුක්ලෙයික් අම්ල ගත්තාම තැනුම් මේකකයේ නියුක්ලියෝටයිඩ්. හරි නේද? හැමෝම ලියාගත්ත නේද? කොහේ හරි වෙනසක් වුණාද? කොතනක හරි ලියා ගන්න අපහසු වුණාද? නෑ නේද ළමයි? හරි. හිතනවා කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය මොකක්ද? කාබෝහයිඩ්‍රේට නෙමෙයි කාබෝහයිඩ්‍රේට වල පොලිසැකරයිඩ් තමයි මහා අණු වෙන්නේ. එතකොට පොලිසැකරයිඩ් වර්ග තියෙනවනේ පුතේ. එතකොට දැන් ග්ලයිකෝජන්, සෙලියුලෝස් වගේ ගත්තොත් තැනුම් මේකකය වෙන්නේ ග්ලූකෝස්. එතකොට අපි ඉස්සරහට ඕක කතා කරනවා. එතකොට ඒ නිසා ලියා ගන්න පොලිසැකරයිඩ් යටතේ ලියා ගන්න තැනුම් මේකකය වෙන්නේ මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් විශේෂයෙන්ම ග්ලූකෝස්. ග්ලූකෝස් තමයි අතරම අයිති වෙන්නේ. හරි නේද? හරි. දැන් ඊළඟට කාබෝහයිඩ්‍රේට් වලට. අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕන. දැන් අපි කතා කරා ජෛවීය අණු 4ක් තියෙනවා ජීවය සඳහා වැදගත් වෙන. මොනවාද 4? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලෙයික් අම්ල කියන 4 තමයි ඇත්තටම ජෛවීය අණු 4.
එහෙනම් අපි දැන් ඉස්සෙල්ලා කතා කරමු අපි අද කාබෝහයිඩ්‍රේට් ඉවර කරන්න ඕනේ. අපි ටග්ගාලා කරමු. එතකොට අපි අද කතා කරනවා කාබෝහයිඩ්‍රේට්, ලබන සතිය අපි කතා කරනවා ප්‍රෝටීන්. එතකොට කාබෝහයිඩ්‍රේට් කියන්නේ මොනවද? ඉස්සෙල්ලාම බලමු අපි කාබෝහයිඩ්‍රේට් කියන්නේ මොනවද කියලා. වඩාත්ම සුලභතම කාබනික සංයෝග කාණ්ඩය තමයි කාබෝහයිඩ්‍රේට් කියන්නේ. වඩාත්ම සුලභතම කාබනික සංයෝග කාණ්ඩය කාබෝහයිඩ්‍රේට්. ඇයි මෙහෙම කියලා තියෙන්නේ? ඇයි වඩාත්ම සුලභතම කාබනික සංයෝග කාණ්ඩය කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ? කාට හරි අදහසක් තියනවද? ඇයි කියලා? කාබෝහයිඩ්‍රේට් වඩාත්ම සුලභතම වේ. හිතලා කියන්න බලන්න. අපි අවට තියෙන දේවල් වලින් කියන්න බලන්න. හරියටම හරි. අවිෂ්කා හරියටම හරි. ශාකවල තියෙන. ඕ කවුද? මොකද? කාබන් අඩංගු නිසා. කාබන් අඩංගු නිසා. කාබන් අඩංගු නිසා කියලා නේද කිව්වේ? ඔව් ටීචර්. හරි කාබන් අඩංගු වෙනවා. ඒත් දැන් කාබන් කියන එක කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල හතරටම අඩංගු වෙන්නේ. ඒක නෙමෙයි. මෙතන අහන්නේ අපි වඩාත්ම සුලභතම කාබනික සංයෝග කාණ්ඩයක් වෙන්න ඇයි එයා එහෙම කියන්නේ? සුලභතම කාබනික සංයෝග කාණ්ඩයක් කියන්නේ ගොඩක්ම බහුලව තියෙන්නේ කාබන් නිසා. හරි අපි ඊට වඩා දැන් අපි කාබන් එතකොට ගත්තොත් කාබෝහයිඩ්‍රේට් සුලභතම වෙන්න ඕනේ, ප්‍රෝටීන් සුලභතම වෙන්න ඕනේ, ලිපිඩ් සුලභතම වෙන්න ඕනේ පුතේ. හැබැයි දැන් මෙතන අපි ඇත්තටම අදහස් කරන්නේ කාබෝහයිඩ්‍රේට් කියන කාණ්ඩය ගත්තාම ඇයියා වඩාත්ම අපිට බහුලව හම්බෙන්නේ? ඇයි දැන් මේ ගස් ගත්තාම ගස් හැදලා තියෙන මොනවද? සෙලියුලෝස් වලින්. එතකොට අපි දන්නා පෘථිවි ගෝලයෙන් වැඩි ප්‍රමාණයක් ආවරණය කරලා තියෙනවා ශාක. එතකොට ශාක ගත්තාම ශාකවල අඩංගු වෙලා තියෙන සෛල බිත්තියේ මේ සෙලියුලෝස් කියන සංඝටකේ. ඒතර සෙලියුලෝස් කියන්නේ මොනවද? පොලිසැකරයිඩයක්. ඒ නිසා වඩාත්ම සුලභතම කාබනික සංයෝග කාණ්ඩය වෙන්නේ ඇත්තටම කාබෝහයිඩ්‍රේට් පෘථුවියේ. මම ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම. ජීවී දේහයේ සුලභතම වෙන කාබනික සංයෝග කාණ්ඩය මොකක්ද? දැන් කාබෝහයිඩ්‍රේට් තමයි පෘථුවියේම සුලභතම කාබනික සංයෝගය. කාබෝහයිඩ්‍රේට් වලත් පොලිසැකරයිඩ්. එතකොට මම ඇහුවොත් ප්‍රශ්නයක් මොකක්ද ජීවී දේහයේ සුලභතම කාබනික සංයෝගය? කාට හරි තියනවද උත්තරයක්? මොකද්ද? මොකද පුතේ? මට පැහැදිලි නෑ. chat එකට දාන්න පුළුවන්ද? පිෂ්ඨය. පිෂ්ඨය. තව හොඳයි පිෂ්ඨය. හැබැයි ඒකම නෙමෙයි පිෂ්ඨයටත් වඩා දැන් නිකන් හිතන්න බලන්න. නාත්පය ගැන ටිකක් හිතන්න බලන්න. අපි හැදිලා තියෙන මොනවද මේ අත්පය මේ අස්ති තියෙන ඇට අස්ති වලට සම්බන්ධ වෙලා තියෙන මේ මොනවාද? පේශි. එතකොට මේ පේශි ගත්තාම පේශි හැදිලා තියෙන මොනවායින්ද? ප්‍රෝටීන වලින්. එහෙනම් මේ මුළු අපේ මුළු ඇඟම ගත්තාම මොකද? ප්‍රෝටීන ගොඩක්. එතකොට ජීවී දේහයේ සුලභතම වෙන්නේ ප්‍රෝටීන. කාබෝහයිඩ්‍රේට් නෙමෙයි. ජීවී දේහයේ සුලභතම කාබනික සංයෝග කාණ්ඩය ප්‍රෝටීන. නමුත් පෘථුවියම ගත්තාම මුළු පෘථිවි ගෝලයෙන්ම සුලභතම කාබනික සංයෝග කාණ්ඩය වෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඔන්න ඔය දෙක පටල ගන්න එපා. MCQ වලට අහනම ප්‍රශ්නයක් මම ඔය කිව්වේ ලියා ගන්න කොහේ හරි ඔයගොල්ලෝ නෝට් කරගන්න. පෘථිවි ගෝලයේ සුලභතම කාබනික සංයෝග කාණ්ඩය කාබෝහයිඩ්‍රේට්, ඒව වලත් පොලිසැකරයිඩ්. උදාහරණය සෙලියුලෝස්.
හරිද? හැබැයි ජීවි දේහය ගත්තාම ජීවි දේහයේ සුලභතම කාබනික සංයෝග කාණ්ඩය වෙන්නේ ප්‍රෝටීන්. ප්‍රෝටීන වලින් තමයි මේ අපේ හැම දෙයක්ම හැදෙන්නේ. මේ කොණ්ඩේ ගත්තාම කෙරටින්, මේ පේශි ගත්තාම මොනවාද? පේශි හැදලා තියෙන පේශි තන්තු කොම් ප්‍රෝටීන් තන්තුනේ. ඒ ඔක්කොම ප්‍රෝටීන. එතකොට මේ අපේ ඇඟේ කොම් දේවල් තියෙන ප්‍රෝටීන්. නිසා අපේ ජීවි දේහය ප්‍රෝටීන් තමයි සුලභතම කාබනික සංයෝග කාණ්ඩ වෙන්නේ. ග්ලයිකෝජන් කියන්නේ පුතේ මේ පේශීවල අන්තර්ගත වෙලා තියෙන දෙයක් නේ. ඒතකොට ග්ලයිකෝජන් ප්‍රමාණයට වඩා ග්ලයිකෝජන් කියන්නේ කාබෝහයිඩ්‍රේටයක්. ඒක ඇත්ත. දැන් ග්ලයිකෝජන් උත් තියෙන පේශීවලනේ. ඒ නිසා පේශි කියන එක තමයි ඇත්තටම අපි දැන් අපේ ඇඟ කියලා ගත්තොත් අපිට ඇත්තටම කියන්න වෙන්නේ සුලභතම කාබනික සංයෝගය අපේ ජීවිතේ නම් ප්‍රෝටීන. මොකද අපේ මුළු අපිවම හැදලා තියෙන ප්‍රෝටීන වලින්. ඒකට තව කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ සහ නියුක්ලියික් අම්ල යම් යම් ප්‍රමාණ වලින් තියෙනවා. නමුත් වැඩිපුරම අපිට හම්බෙන්නේ ප්‍රෝටීන. අපේ ඇඟ හතරට කඩලා ගත්තොත්. ඒතර ප්‍රෝටීන් තමයි වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඊළඟට කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ සහ න්‍යෂ්ටික අම්ල කොහොම තමයි එන්නේ. හැබැයි පෘථිවි ගෝලයම ගත්තාම මේ ශාක ආවරණයකින් වට වෙලා තියෙන නිසා අපි කියනවා සුලභතම කාබනික සංයෝග කාණ්ඩයේ පෘථිවියේ කාබෝහයිඩ්‍රේට් වලත් පොලිසැකරයිඩ් කියලා. ප්‍රශ්න ක්ලියර්ද? හැමෝටම තේරුණා නේද? ඔව් සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් වලින් එසේ ලියන්න එනවා. සාමාන්‍යයෙන් අපෙන් අහනවා කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම වගේ. එතකොට අපි කාබෝහයිඩ්‍රේට් වලින් පටන් අරගෙන මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් ගැන කතා කරලා කාබෝහයිඩ්‍රේට් නොවන පොලිසැකරයිඩ් ගැනත් අපි කතා කරලා ඒවායේ සියලුම දේවල් වල කෘත්‍යයන් අපි කතා කරන්න ඕනේ. අනිවාර්යෙන් අහන ප්‍රශ්න තමයි මේවා. මේ ප්‍රශ්න හැම කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන වලින් අනිවාර්යෙන් එනවා. ඒ නිසා මේ පාඩම ඇත්තටම වැදගත්. මේ දෙවෙනි පාඩම කියන එක හරිම වැදගත්. ගොඩාක් ප්‍රශ්න අහන්නේ මේ පාඩමේ. ඒ නිසා මේ පාඩම හොඳට පාඩම් කරගන්න. මේක ෂෝට් නෝට් එකක් වගේ ඔයාලට අවශ්‍ය සියලුම දේවල් මේකේ තියෙනවා. මම අමතර කරුණු ඕගොල්ලන්ට ලියා ගන්න දෙනවා. හරි? හරි. අපි ඉස්සරහට යන්. එතකොට වඩාත්ම සුලභතම කාබනික සංයෝග කාණ්ඩය වෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඊළඟට ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය ගත්තොත් හැදිලා තියෙන්නේ මේ කාබෝහයිඩ්‍රේට් සියල්ලක්ම. ඒ කියන්නේ මොනොසැකරයිඩ් වේවා, ඩයිසැකරයිඩ් වේවා, පොලිසැකරයිඩ් වේවා මේ හැම කාබෝහයිඩ්‍රේටයක්ම හැදිලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන ප්‍රධාන මූලද්‍රව්‍ය තුනෙන්. දැන් ළමයි ඕගොල්ලන්ට මම වැඩක් දෙනවා. හරිද? හෝම්වර්ක් එකක්. මේක නියුක්ලියික් අම්ලත් ඉවර වුණාට පස්සේ කරන්න ඕන වැඩක්. හරිද? අද නිකන් ලියා ගන්න නෝට් එකේ කොතනක හරි ඔයාලා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලියික් අම්ල ඉවර වෙච්ච ගමන් ඔයාලා වගුවක් ගහන්න ඕනේ ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය ඉස්සල කාබනික සංයෝග කාණ්ඩයේ ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය අනුකාණ්ඩ සහ කෘත්‍ය මේක වගුව ගහන්න ඕනේ. ඒක තමයි ඔයාලගේ ෂෝට් නෝට් එක වෙන්නේ. මම ඒකේ දල ඩයග්‍රෑම් එකක් ඔයාලට ඉස්සරහට ක්ලාසස් වලදී මම කියන්නකෝ ඒක පොඩ්ඩක්. කාබනික සංයෝග කාණ්ඩය මූලද්‍රව්‍ය සංයුතිය ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය අනුකාණ්ඩ සහ කෘත්‍ය. හරි මේ වගුව ඔයගොල්ලෝ ගහගන්න ඕනේ. මේක සමරි එකක්. මේක බැලුවහම ඔයගොල්ලන්ට තේරෙයි සමහර අය ඉන්නවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්ම තමයි. හැබැයි දෙකට එක අනුපාතේ නැහැ හයිඩ්‍රජන් ඔක්සිජන්. කවුද? ලිපිඩ. හැබැයි කාබෝහයිඩ්‍රේට් ගත්තාම කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්මයි. හැබැයි දෙකට එක අනුපාතේ තියෙනවා. එහෙනම් ඔන්න MCQ ප්‍රශ්නයක්. අහන්න පුළුවන් ප්‍රශ්නයක්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය තියෙන ජලයේ මෙන්ම දෙකට එක අනුපාතයට සමාන වන කාබනික සංයෝග කාණ්ඩය මොකක්ද කියලා අහලා එතන ලිපිඩක් තියෙන්න පුළුවන්, කාබෝහයිඩ්‍රේට්ක් තියෙන්න පුළුවන්. ඒතර හරි උත්තරේ වෙන්නේ මොකද්ද? කාබෝහයිඩ්‍රේට්. මොකද ලිපිඩ වල හයිඩ්‍රජන් ප්‍රමාණය ඔක්සිජන් ප්‍රමාණයට වඩා වැඩි. ඒ නිසා ලිපිඩ වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය උඩ
හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය දෙකට එකට සමාන නැහැ. හරි නේද? හරි. ව්‍යුහය නම් අවශ්‍ය නැහැ පුතේ. ව්‍යුහය අපිට කියලා තියෙන්නේ මේ A level වලට ව්‍යුහය ගැන විස්තර කිරීමක් අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා අපි පොලිසැකරයිඩ් ගැන ලියනකොට නම් චුට්ටක් ලියන්න ඕනේ මොනවාද ඒක අවයවකේ කියන්නේ, කොහොමද ඒක හැදිලා තියෙන්නේ, මොකද්ද බන්ධන වර්ගය. අර වගුවට දා ගන්න ඕනේ හැදිලා තියෙන බන්ධන වර්ග. මොකද කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන්නේ ග්ලයිකොසිඩික් බන්ධන වලින්, ප්‍රෝටීන හැදිලා තියෙන්නේ පෙප්ටයිඩ් බන්ධන වලින්. එහෙම අපි ඉස්සරහට යනකොට මේ හම්බෙන බන්ධන සෙට් එකක්. ඒ නිසා අන්න ඒකත් දාගන්න. හොඳයි? මම ඒක හරියටම හදලා ඔයගොල්ලන්ට ඉස්සරහ ක්ලාසස් වලදී එවන්නම්. ඒ සමරි එක ඔයගොල්ලෝ පුරව ගන්න ගෙදරදී. ඒක ඔයගොල්ලන්ගේ හෝම්වර්ක් එකක්. ඒක අනිවාර්යයි. ඕගොල්ලෝ ඒක කරොත් ඔයාලට ඒක වාසියක් වෙයි විභාගෙදී. ඒක ඔයාලට ෂෝට් නෝට් එකක් වෙයි පාඩම් කරනකොට. හරි නේද? ව්‍යුහය ගැන වැඩි මත තියාගන්න එපා. ව්‍යුහය කියන එක ඇත්තටම ගොඩක් දුරට අහන්නේ නැහැ. හැබැයි වැදගත් දේවල් තියෙනවා. ඒව මම කියලා දෙන්නම්. අනිත් ව්‍යුහය කොහොමද පොලිසැකරයිඩ් එක අඳින්නේ එහෙම එන්නේ නැහැ. එහෙම කවදාවත් එන්නේ නැහැ. ග්ලූකෝස් අණුවක් අඳින්න කියලාවත් එන්නේ නැහැ. හරි. එතකොට කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය වෙන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය ජලය මෙන්ම දෙකට එකට සමාන වේ. කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය ජලය මෙන්ම දෙකට එකට සමානයි. ඒක හරි. දැන් අපි කාබෝ කිව්ව ගමන් එතනින් කියන්නේ කාබන් අඩංගු. කාබෝ හයිඩ්‍රේට් කියන්නේ මොකද්ද? ජලය. කාබන් සහ ජලය හැදිලා තමයි කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන්නේ. එතකොට කාබන් ඉන්නා හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය ජලය වගේ වෙන්න ඕනේ. එහෙනම් ජලය කියන්නේ H2O නේ. එහෙනම් දෙකට එක වෙන්න ඕනේ හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය. ඊට කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. එතකොට හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය ජලය වගේම දෙකට එකට සමානයි. හරි. ඊළඟට මේවා කාබන් වල හයිඩ්‍රේට් වෙයි. මම ඉස්සරහ කිව්වේ කාබන් වල හයිඩ්‍රේට්. තමයි කාබෝහයිඩ්‍රේට් කියන්නේ. හයිඩ්‍රේට් කියන්නේ ජලය. කාබෝ කියන්නේ කාබන්. කාබන් වල හයිඩ්‍රේට් තමයි කාබෝහයිඩ්‍රේට් කියන්නේ. එතකොට මේකේ පොදු අණුක සූත්‍රය ගත්තොත් පොදු අණුක සූත්‍රය මුළු කාබෝහයිඩ්‍රේට් වලම පොඩක් ඉන්න මුළු කාබෝහයිඩ්‍රේට් වල මගේ ලෙස් පොයින්ට් එක පේනව නේද? ලෙස් පොයින්ට් එක පේනව නේද? ඔව් ටීචර්. එතකොට බලන්න මුළු කාබෝහයිඩ්‍රේටම ගත්තොත් මුළු කාබෝහයිඩ්‍රේට් වලම පොදු අණුක සූත්‍රය වෙන්නේ CxH2OY. CxH2O වරහන් ඇතුලේ y. එතකොට x කියන එක්කෙනා එකයි නම් y කියන එක්කෙනා දෙකක් වෙන්න පුළුවන්. දැන් C6H12O6 ගත්තාම දැන් C 6යි මේ y 6යි කියලා දැම්මොත් 6 වරක් 2 12යි 6 වරක් O කියන්නේ එතනට 6ක් එනවා මෙතනට 6යි. එතකොට C6H12O6. හරි නේද? අන්න එහෙම තමයි අපි පොදු අණුක සූත්‍රය ගන්නෙ මේ කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය වෙන්නේ CxH2OY. මේවා හොඳට මතක තියාගන්න ඕනේ. හොඳේ මේවා මම මේ බෝල්ඩ් කරලම තියන්නේ මතක තියාගන්න ඕන නිසා. මේ ඔක්කොම සුලභතම කාබනික සංයෝග කාණ්ඩය කියන එක, ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය, හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය, ඊළඟට පොදු සූත්‍රය, මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මේවා සාමාන්‍යයෙන් ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට අහන දේවල්. හරිද? ඊළඟට අපි යම් ප්‍රධාන කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ තුනයි. ප්‍රධාන කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ තුනයි. මොනවාද කාණ්ඩ තුන? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. හරි. අපි යන් ඊළඟ එකට. මොනොසැකරයිඩ් ගත්තාම මොනොසැකරයිඩ් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල සරලතම ආකාරය.
දැන් මං කියලා දෙන්නම් තව දෙයක්. මොනෝ කියන්නේ දැන් මේවා ග්‍රීක වචන. මොනෝ, ඩයි, පොලි. ඒ කියන්නේ ග්‍රීක වචන. දැන් මොනෝ කියන එකෙන් අදහස් කරන්නේ එකයි, තනි අණුව. එකයි. එකකින් තමයි හදෙන්නේ. මොනෝ කියන්නේ එකයි. ඩයි කියන්නේ දෙකයි. ඩයි කියන්නේ දෙකයි. ට්‍රයි කියන්නේ තුනයි. හරිද? එතකොට ඩයි කියන්නේ දෙකයි, ට්‍රයි කියන්නේ තුනයි, මොනෝ කියන්නේ එකයි, පොලි කියන්නේ ගොඩයි. එතකොට මොනොසැකරයිඩ් කිව්වහම මොනෝ කියන කෑල්ලෙන් අපිට අඳුර ගන්න පුළුවන් මේ මොනෝ කියන කෑල්ලෙන් මේ එකයි. එක තනි අණුවක්. එතකොට කාබෝහයිඩ්‍රේට් වල සරලතම ආකාරය තමයි මොනොසැකරයිඩ් වෙන්නේ. මොකද තනි අණුවක්නේ මොනොසැකරයිඩ් කියන්නේ. එතකොට තනි අණුවක් නම් කාබෝහයිඩ්‍රේට් වල සරලතම ආකාරය වෙන්නේ මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය අන්න වෙන එක. දැන් කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය මොකක්ද? කාබෝහයිඩ්‍රේට් පොදුවේ ගත්තාම CH2OY. හැබැයි මොනොසැකරයිඩ් ගත්තාම ඒකේ පොදු අණුක සූත්‍රය වෙන්නේ CH2ON. මේ දෙක පොඩක් ළමයි පටල ගන්නවා. මේ දෙක සමාන නෑ. මේක මුළු මේක කාබෝහයිඩ්‍රේට් වල නිකන් පොදු සූත්‍රය. කාබෝහයිඩ්‍රේට් වල පොදු සූත්‍රය. කාබෝහයිඩ්‍රේට් වල පොදු සූත්‍රය. මේක මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය. හොඳට මතක තියාගන්න මේක. මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය තමයි CH2ON කියන්නේ. උදාහරණයක් විදිහට අපි ගමු n සමානයි 3යි කියලා. CH2O n සමානයි 3යි. CH2O n වෙනුවට අපි දානවා 3. එහෙනම් C3H6O3. අපි ගමු මේක ට්‍රයෝසයක්. අපි ගමු CH2O n සමානයි 6. නම් CH2O n වෙනුවට අපි දානවා 6. C6H12O6. දැක්ක නේද? මේ මොනවාද? ග්ලූකෝස්. පැහැදිලිද? අන්න එහෙම හින්ක් බලන්නේ. එතකොට මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය ගත්තොත් CH2ON වල සම්පූර්ණ වරහණෙන් පිට n. මේක තමයි පොදු අණුක සූත්‍රය. මේක පටල ගන්න එපා ළමයි. මේ කාබෝහයිඩ්‍රේට් වල පොදු සූත්‍රය තමයි මේක. මේක මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය නෙමෙයි. මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය මේ. හරි නේද? හැමෝටම පැහැදිලි නේද? පැහැදිලිද ළමයි? ඔව් ටීචර්. හරි. ඊළඟට කාබන් පරමාණු සංඛ්‍යාව 3 සිට 7 දක්වා වෙනස් වෙනවා. මොනොසැකරයිඩ් ඇත්තටම කුඩාම මොනොසැකරයිඩ් කාබන් අණු 3කින් පටන් ගන්නෙ. විශාල මොනොසැකරයිඩ් තියෙන්නේ කාබන් අණු 7යි. හරි නේද? අපි A level වලට ඉගෙන ගන්නේ කාබන් අණු 3 ඉඳලා කාබන් අණු 6ක් වෙනකම් විතරයි. ඒත් මම 7 වෙනි එකක් දෙන්නම්. ඔක්කොම තියෙන්නේ 3 සිට 7 දක්වා විතරයි. මොනොසැකරයිඩ් තියෙන්නේ. හරි? ඒ කාබන් පරමාණු සංඛ්‍යාව. ඒ කියන්නේ n තියෙන්න පුළුවන් 3 ඉඳලා 7 වෙනකම් විතරයි. මේ n එක තියෙන්න පුළුවන්. හරිද? එතකොට ඊළඟට දැන් මෙන්න මේ ටික මතක තියාගන්න. මේව තමයි මොනොසැකරයිඩ් වල ගුණ. මොනොසැකරයිඩ් වල ගුණ. මොනවාද ගුණ? සියල්ලම ඔක්සිහාරක සීනි වේ. ඔක්සිහාරක සීනි වේ. ඊළඟට ඔක්සිහාරකයි කියන්නේ මොකක්ද? ඔයගොල්ලන් දන්න දැනුමෙන් කියන්නේ ඔක්සිහාරකයි කියන්නේ මොකක්ද කියලා? ඔක්සිහාරකයි. අද ඔක්සිහාරකයි. කවුරු හරි කියන්නේ? ඔක්සිහාරකයි කියන්නේ මොකක්ද ළමයි? මට කියන්න ඔක්සිකාරක ඔක්සිහාරක කියන්නේ මොකක්ද කියලා? දැන් කෙමිස්ට්‍රි කියන්න බෑ කවුරු හරි?
බලලා හරි කියන්න ටක් ගාලා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම මොකද්ද වෙන්නේ ඔක්සිහාරක කට්ටියට? ඔක්සිහාරකයි කියන්නේ එයා මොකද්ද කරන්නේ? ඔක්සිකරණය වෙන්නේ. ඔක්සිකරණය වෙන නිසා අපි කියන එයා ඔක්සිහාරකයි කියලා. නේද? ප්‍රතික්‍රියාවක ඔක්සිකරණයට භාජනය වෙන කෙනා තමයි නේද ඔක්සිහාරකය වෙන්නේ. මං හරි නේද? ඉලෙක්ට්‍රෝන ලබා. ඔව් අන්න හරි. ඒ කියන්නේ මොකක් හරි රසායනික ප්‍රතික්‍රියාවකදී ඔක්සිකරණයට පාවිච්චි වෙන්නේ මේ මොනසැකරයිද? ඔක්සිකරණයට පාවිච්චි වෙන නිසා අපි කියන ඔක්සිහාරකයි කියලා. දැන් ඔක්සිහරණයකට භාවිතා වෙනවා නම් අපි කියන්නේ ඔක්සිකාරකයි කියලා. හරිද? එතකොට මේ මොනසැකරයිඩ් ගත්තාම මේ ඔක්කොම ඔක්සිහාරකයි. ඒ කියන්නේ මොකක් හරි ප්‍රතික්‍රියාවකදී ඔක්සිකරණය වෙන්නේ මොනසැකරයිඩ්. ඒ නිසා තමයි අපි කියන්නේ ඔක්සිහාරක සීනි කියලා. හරි. ඊළඟට ජලයේ ද්‍රාවය. මේ ඔක්කොම ජලයේ ද්‍රාව්‍යයි. මේ සියලුම මොනසැකරයිඩ් ජලයේ ද්‍රාව්‍යයි. ඊළඟට සියලුම මොනසැකරයිඩ් ස්ෆටික ආකාරයෙන් තමයි තියෙන්නේ. ස්ෆටික ආකාරයෙන්. ස්ෆටික ආකාරයෙන් කියන්නේ නිකන් ඝන වගේ ආකාරයකින් තමයි තියෙන්නේ. හරි. එතකොට මේ ටික හොඳට මතක තියාගන්න. මේ මොනසැකරයිඩ් වල සම්පූර්ණ ෂෝට් නෝට් එකක් තමයි මෙතන තියෙන්නේ. කාබෝහයිඩ්‍රේට් වල සරලතම ආකාරය වෙන්නේ මොනසැකරයිඩ්. මොනසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය ගත්තම CH2ON. කාබන් පරමාණු සංඛ්‍යාව 3 සිට 7 දක්වා තියෙන. ඒ කියන්නේ එන්ට තියෙන පුළුවන් නගයන් 3 සිටලා 7 වෙනකම් විතරයි. එතකොට මේ අපි ಗುಣ කතා කරොත් මොනසැකරයිඩ් වල සියල්ලම ඔක්සිහාරක සීනි, ජලයේ ද්‍රාව්‍යයි සහ ස්ෆටිකාකාරයෙන් තමයි තියෙන්නේ. හැමෝටම පැහැදිලි නේද මොනසැකරයිඩ්? ප්‍රශ්නයක් නැහැ නේද? මොනසැකරයිඩ්? ඔව් ටීචර් තේරුණා. හරි. අපි යන් ඊළඟට. මේක ලියාගන්න. දැන් ඔන්න අපි කාබන් පරමාණු සංඛ්‍යාව මත මොනොසැකරයිඩ් වර්ග කරන්න යනවා. ඇත්තටම අපි මොනොසැකරයිඩ් වර්ග කරනවා ක්‍රම දෙකකට. එකක් තමයි කාබන් පරමාණු සංඛ්‍යාව මත, දෙවෙනි එක තමයි කාබනයිල් සංයෝග කාණ්ඩය මත. ඒ කියන්නේ මොනොසැකරයිඩ් හැදලා තියෙන කාබනයිල් සංයෝග කාණ්ඩය මතත් අපි කොටස් දෙකකට කඩනවා. සහ කාබන් පරමාණු සංඛ්‍යාව මතත් අපි මොනොසැකරයිඩ් වර්ග කරනවා. ඒ නිසා දැන් ඉස්සෙල්ලා අපි කතා කරන්නේ කාබන් පරමාණු සංඛ්‍යාව මත මොනොසැකරයිඩ් වර්ගීකරණය. මේවා හොඳට මම මේ දෙපා තුන් පාර කියන්නේ මේවා ප්‍රශ්නවල අහන්න නිසා ගොඩක් ළමයි මෙන්න මේවා පටල ගන්නවා. මේ කාබන් පරමාණු සංඛ්‍යාව මත වර්ග කරනවා කිව්වොත් කාබන් ගාන අනුව තමයි අතන වර්ගීකරණයක් වෙන්නේ. එතකොට ඒකට කාබනයිල් සංයෝග මත වර්ගීකරණය ලියලා වැඩක් නැහැ. එතකොට වැරදි. එතන මෙතන ස්පෙસિෆිකලි අහනවා highlight කළම අහන කාබන් පරමාණු සංඛ්‍යාව මත මොනොසැකරයිඩ් වර්ගීකරණය කරන්න. ඒතර ඒ නිසා මෙතනදී කාබන් පරමාණු සංඛ්‍යාව මත තමයි අහන්නේ. හරි. අපි දැන් ලියාගමු. මේක හිස්තැන් පුරවන්න තමයි තියෙන්නේ. හරි. ඌටකට වීඩියෝ එක ඕෆ් කරන්න නැත්නම් ලියන්න අමාරුයි. හරි. කාබන් 3ක් ගත්තොත් කාබන් 3ක් තියෙනවා නම් ඒ කියන්නේ කාබන් 3යි කියන්නේ n සමාන n සමානයි 3 අවස්ථාව තමයි මේ කාබන් 3ක් කියන්නේ. එතකොට කාබන් 3ක් කියනකොට එයාට දෙන පොදු නම වෙන්නේ ට්‍රයෝස. ට්‍රයෝස. දෙන පොදු නම ට්‍රයෝස. උදාහරණ තමයි ග්ලිසරැල්ඩිහයිඩ්. 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 කාබන් 3ක් තියෙනවා නැත්නම් n සමානයි මත් තියාගන්න පොදු අණුක සූත්‍රය මම ආයෙ ලියන්නම් මෙතන. මේ n ගාන තමයි අතරම අපි මේ ලියන්නේ. හරිද? මොකද n ගාන සමාන වෙනවනේ n ගාන සමාන වෙනවා කාබන් සංඛ්‍යාව. third n සමානයි 3යි නම් ඒ කියන්නේ කාබන් 3යි තියෙන්නේ. එහෙනම් පොදු නම වෙන්නේ ට්‍රයෝස. උදාහරණයක් තමයි ග්ලිසරැල්ඩිහයිඩ්. එහෙනම් n සමානයි 4 දී කාබන් 4ක් තියෙනකොට අපි ඒගොල්ලන්ට කියනවා පොදු නම ටෙට්‍රෝස. ටෙට්‍රෝස.
ටෙට්‍රෝස ටෙට්‍රෝස උදාහරණය තමයි එරිත්‍රෝස් එරිත්‍රෝස් උදාහරණය එරිත්‍රෝස් ඊළඟට n සමානයි 5 අවස්ථාව n සමානයි 5යි n සමානයි 5යි කියන්නේ කාබන් 5යි එහෙනම් ඒගොල්ලන්ට අපි කියනවා පෙන්ටෝස 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 උදාහරණ රයිබෝස් රයිබෝස් රිබියුලෝස් සහ ඩිऑक्सीराइबोस ළමයි රයිබෝස් වලයි ඩිऑक्सीराइबोस වලයි වෙනස මොකක්ද? කවුරු හරි දන්නවද? රයිබෝස් වලයි ඩිऑक्सीराइबोस වලයි වෙනස. ඔව් රයිබෝස් හැදලා තියෙන්නේ RNA වලට එන්නේ රයිබෝස් DNA වලට එන්නේ ඩිऑक्सीराइबोस ඒක හරි මං අහන්නේ රසායනිකව ගත්තොත් අන්න හරි හරියටම හරි ඩිऑक्सीराइबोस වල ඒ කියන්නේ රයිබෝස් වලයි ඩිऑक्सीराइबोस වලයි ඔක්කොම හරි කාබන් සංඛ්‍යාවත් සමානයි හයිඩ්‍රජන් සංඛ්‍යාවත් සමානයි හැබැයි ඩිऑक्सीराइबोस වල එක ඔක්සිජන් අණුවක් මදි ඒකයි කියන්නේ ඩිऑක්සි කියන්නේ ඔක්සිජන් අණුවක් නැහැ. ඔක්සිජන් අණුවක් නැහැ කියන එක තමයි ඩිऑක්සි කියන්නේ. ඩිऑක්සි ඔක්සිජන් නැහැ. ඔක්සිජන් අණුවක් නැහැ. ඒතර රයිබෝස් වගේම තමයි. හැබැයි ඩිऑक्सीराइबोस වල රයිබෝස් එකේ සූත්‍රයෙන් ඔක්සිජන් අණුවක් නැහැ. එකක් නැති වෙනවා. හරි? හරි. ඊළඟට කාබන් සංඛ්‍යාව 6යි කියන්නේ n සමානයි 6 අවස්ථාව. n සමානයි 6 කියන්නේ හෙක්සෝස මොනවාද හෙක්සෝස උදාහරණ ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් සහ ගැලැක්ටෝස් galactose ඊළඟට අපි කාබන් 7 ගැන කතා කරනවා කාබන් 7 ඇත්තටම මේ A level වලට ඕනේ නැහැ ඒ නිසා කාබන් 7 වැඩිපුර මත තියාගන්න ඕනේ නැහැ ඒත් මන් දෙන්නම් කාබන් 7ක් තියෙන්නේ n සමානයි 7 අවස්ථාව අපි කියනවා හෙප්ටෝස කියලා. හරි? හෙප්ටෝස උදාහරණ ඕනේ. හරි හෙප්ටෝස කියලා මතක තියාගන්න. හරි? එතකොට මම ආයි කියන්නම් කාබන් පරමාණු සංඛ්‍යාව මත මොනොසැකරයිඩ් වර්ගීකරණය කරනකොට n සමානයි 3යි නම් ඒ කියන්නේ කාබන් පරමාණු 3යි. ඒකට අපි කියන පොදු නම ට්‍රයෝස උදාහරණ තමයි ග්ලිසරල්ඩිහයිඩ්. එතකොට n සමානයි 4යි නම් අපි කියනවා කාබන් පරමාණු 4යි. නම ටෙට්‍රෝස උදාහරණ එරිත්‍රෝස්.
n සමානයි 5 අවස්ථාවේදී කාබන් පරමාණු 5යි අපි පොදු නම දෙනවා පෙන්ටෝස කියලා. උදාහරණ රයිබෝස්, රිබියුලෝස් සහ ඩිऑක්සිරයිබෝස්. එතකොට කාබන් සංඛ්‍යාව 6යි නම් ඒ කියන්නේ n සමානයි 6 අවස්ථාවේ. එතකොට අපි දෙනවා පොදු නම හෙක්සෝස. ඊළඟට අපි උදාහරණ කියනවා ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් සහ ගැලැක්ටෝස්. ඊළඟට මේක අමතර දැනුමට කාබන් 7ක් තියෙනවා. ඒ කියන්නේ n සමානයි 7 අවස්ථාව හෙප්ටෝස. හරි නේද? මේ වගුව පුරවගත්ත නේද හැමෝම? හැමෝම පුරවගත්ත නේද වගුව? ඔව් ටීචර් පුරව ගත්තා. හරි. එහෙනම් අපි යන් ඊළඟ ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්න නෙමෙයි ඊළඟ පිටුවට. හරි. මෙතනදී අපි මං ඉස්සෙල්ලා කිව්වා වගේ කාබනයිල් කාණ්ඩයේ වර්ගය අනුව තමයි මෙතනදී මොනොසැකරයිඩ් වර්ග කරන්නේ. ඉස්සෙල්ලා වර්ග කරේ කාබන් පරමාණු ගාන අනුව. කාබන් පරමාණු සංඛ්‍යාව අනුව. මෙතන තියෙන්නේ කාබනයිල් කාණ්ඩය අනුව. මෙතන කතා කරේ අපි කාබන් පරමාණු සංඛ්‍යාව අනුව. අපි අතන කතා කරනවා කාබනයිල් කාණ්ඩය අනුව. එතකොට ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් නේද මොනොසැකරයිඩ් බෙදන්න පුළුවන් කාබන් මොනොසැකරයිඩ් බෙදන්න පුළුවන් කාබන් පරමාණු සංඛ්‍යාව මත ඊළඟට ලියන්න පුළුවන් කාබනයිල් කාණ්ඩයේ වර්ගය අනුව. මේවා ඔයගොල්ලන්ගේ ෂෝට් නෝට් ගහ ගන්නකොට මේවා මේ විදිහට ගහ ගන්න. හරි. එතකොට අපි දැන් මෙතනදී කතා කරමු කාබනයිල් කාණ්ඩයේ වර්ගය අනුව කොහොමද මොනොසැකරයිඩ් වර්ගීකරණය වෙන්නේ. හරි. කාබනයිල් කියන එක තාම ඔයගොල්ලන්ට කෙමිස්ට්‍රි වලත් ඇහිලා නැතුව ඇති. ඔයගොල්ලෝ ඕගනික් කරනකොට කාබනික රසායනික විද්‍යාව කරනකොට ඕගොල්ලන්ට හම්බේ කාබනයිල් කාණ්ඩ. කාබනයිල් කාණ්ඩයේ වර්ග දෙකක් තියෙනවා ඇල්ඩිහයිඩ් සහ කීටෝන් කියලා. හරිද? ඇල්ඩිහයිඩ් කියන්නේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ කාබන් ඩාමේ කොහේ හරි මෙන්න මෙහෙම පාර්ට් එකක් තියෙනවා නම් අපි කියනවා ඇල්ඩිහයිඩ්. කාණ්ඩයක් තියෙනවා කියලා එයාට. කීටෝන් කියන්නේ මෙහෙම එකක්. මෙන්න මෙහෙම පාර්ට් එකක් තියෙනවා නම් ඒ කාබන් ඩාමේ එයා කීටෝනයක්. මොකද එයාගේ කීටෝන කාණ්ඩයක් තියෙනවා. පැහැදිලි නේද? එතකොට මේ ඉස්සරහින් මේක ලියා ගන්න. H මෙතෙන් ලියා ගන්න. හරි. හරි. අපි කාබනයිල් කාණ්ඩයේ ඇල්ඩිහයිඩ් නම් අපි කියනවා ඇල්ඩෝස කියලා. ඇල්ඩෝස. ඇල්ඩිහයිඩ් නම් ඇල්ඩෝස. ඇල්ඩෝස. ඇල්ඩිහයිඩ් නම් ඇල්ඩෝස. ඇල්ඩෝස වලට මොනවද අයිති වෙන්නේ? ඇල්ඩෝස වලට අයිති ග්ලූකෝස්, ගැලැක්ටෝස්. අන්න හරි. ග්ලූකෝස් සහ ගැලැක්ටෝස්. ග්ලූකෝස් galactose.
මමයි ක්ලියර් ගන්න මගේ පෑනේ මොකක් හරි ප්‍රශ්නයක් වුණා ඒකට. ග්ලූකෝස් ගැලැක්ටෝස්. දැන් හරි. ග්ලූකෝස් ගැලැක්ටෝස්. ඊළඟට කීටෝන කාණ්ඩයක් තියෙනවා නම් මේ මොනොසැකරයිඩ් වල කොහේ හරි කීටෝන කාණ්ඩයක් තියෙනවා නම් අපි ඒකට කියනවා කීටෝස කියලා. කීටෝස. උදාහරණ මොනවාද කීටෝස වලට? ෆ්‍රක්ටෝස්. ෆ්‍රක්ටෝස්. ඇල්ඩිහයිඩ් කාණ්ඩ තියෙන්නේ ග්ලූකෝස් වලට සහ ගැලැක්ටෝස් වලට. කීටෝන කාණ්ඩයක් තියෙන්නේ ෆ්‍රක්ටෝස් වලට. එතකොට මතක තියාගන්න මොනොසැකරයිඩ් කාබන් පරමාණු සංඛ්‍යාව අනුව වර්ග කරන්න පුළුවන් සහ කාබනයිල් කාණ්ඩයේ වර්ගය අනුව වර්ග කරන්න පුළුවන්. එතකොට ඇත්තටම මෙතන කාබනයිල් කාණ්ඩයේ වර්ගය අනුව අපි ඇත්තටම මොනොසැකරයිඩ් වර්ගීකරණය කරන්නේ මෙතන කාබන් 6ක් තියෙන අය තමයි. කාබන් 6ක් තියෙන අය තමයි ඇත්තටම අපි මෙතනදී කතා කරන්නේ. හරි නේද? මේ ටික ලියාගත්ත නේද? ලියාගත්ත නේද ළමයි? ඔව් ටීචර්. හරි. ඊළඟට අපි බලමු ග්ලූකෝස් අණුවක ව්‍යුහය. මේක මතක තියාගන්න එපා. මේ කියන්නේ මතක තියාගන්නවා නම් ඔයගලන්ට හොඳයි. හැබැයි මේකෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. මේ ඒ වුණාට මතක. ඔව්. රිබියුලෝස් එන්නේ ටීචර් මේ ඇල්ඩෝස් වලටද කීටෝස් වලට? රිබියුලෝස් පුතේ රිබියුලෝස් වල ස්ට්‍රක්චර් එක අනුව අපිට ඇල්ඩෝස් කාණ්ඩයක්ද කීටෝන කාණ්ඩයක්ද කියලා එක කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් අපි ඇල්ඩෝස් සහ කීටෝස් කියලා බෙදන්නේ හෙක්සෝස්. හෙක්සෝස් තමයි අපි බෙදන්නේ. මොනොසැකරයිඩ් හෙක්සෝස් තමයි අපි ගන්නේ. හෙක්සෝස් වල තමයි ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් තියනවද කීටෝන කාණ්ඩයක් තියනවද කියලා බලන්නේ. ඒ නිසා ඊට උඩේ ඒවා ගැන වැඩි හිතන්න එපා. මොකද ඇත්තටම හොයාගෙන නැහැ. ඒකේ ස්ට්‍රක්චර් එක අනුව හරි සංකීර්ණ ස්ට්‍රක්චර් එකක් තියෙන. ඒ නිසා ඒක ගැන හිතන්න එපා. හෙක්සෝස් තමයි අපි මෙතනදී කඩන්නේ. හරි නේද? හරි ටීචර්. හරි. එතකොට මේ ඔන්න මම ඇඳලා තියෙන ග්ලූකෝස් වල ඝන ආකාරය. ග්ලූකෝස් වල ඝන ආකාරය බලාගෙන යන්න. දැන් කාබන් පරමාණු ගාන ගණන් කරන්න. කාබන් තියෙනවා අපිට 1යි. කාබන් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. කාබන් තියෙනවා 6ක්. හරි. ග්ලූකෝස් කියන්නේ හෙක්සෝස් යන නිසා කාබන් තියෙනවා 6ක්. ඒක හරි. ඊළඟට බලන්න මේ දෙවෙනි කාබන්, හතරවෙනි කාබන්, පස්වෙනි කාබන් බලන්න ඔක්කොම OH කාණ්ඩ ටික තියෙන දකුණු අත පැත්තේ නේද ඔයාලගේ? ඔයාලගේ දකුණු අත පැත්තේ තමයි දෙවෙනි කාබන්, හතරවෙනි කාබන් සහ පස්වෙනි කාබන්. එතකොට මෙතනදී මේ තුන්වෙනි කාබන්ගේ පොඩි වෙනසක් තියෙනවා. එයා තුන්වෙනි කාබන් ෆ්ලිප් වෙලා ඉන්නේ. කියන්නේ OH කාණ්ඩය තියෙන්නේ මේ කාණ්ඩෙට මොකද අපි කියන්නේ? මේවා ඇල්කොහොල් කාණ්ඩ. ඇල්කොහොල් කාණ්ඩ. හරිද? එතකොට මේ ඇල්කොහොල් කාණ්ඩය තියෙන්නේ තුන්වෙනි එකේ වම් අත පැත්තේ ඔයාලා. ඒක තමයි මෙතන තියෙන key change එක. ඔයගොල්ලෝ ස්ට්‍රක්චර් එක මතක තියාගන්නවා නම් තුන්වෙනි කාබන්ගේ ඇල්කොහොල් කාණ්ඩය මාරු වෙලා තියෙන්නේ අනිත් අයට සාපේක්ෂව. එතකොට බලන්න මම මෙතන මේවා කළාම තියෙනවා ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් තමයි පළවෙනි කාබන්ට ඉන්නේ. කියන්නේ අර ඇල්ඩිහයිඩ් කාණ්ඩ මතකනේ මම කිව්වා OH කියලා. එතකොට ඒක මේ විදිහට තමයි එන්නේ. එතකොට මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩය අපිට හම්බෙන නිසා තමයි අපි මෙයාට ඇල්ඩෝසයක් කියලා කියන්නේ. හරි. මෙයා ඇල්ඩෝසයක් වෙන්නේ ඒකයි. එතකොට මම ඔයගොල්ලන්ට කිව්වොත් ගැලැක්ටෝස් වල view එක ගැලැක්ටෝස් කියන එක්කෙනා වෙලා තියෙන්නේ මේ තුන්වෙනි කාබන්ගේ මේ ඇල්කොහොල් කාණ්ඩයේ තියෙන්නේ මේ පැත්තේ.
ඒ නිසා තමයි එයා ගැලැක්ටෝස් වෙලා තියෙන්නේ. තුන්වෙනි කාබන්ගේ ඇල්කොහොල් කාණ්ඩය තියෙන වම් අත පැත්ත නිසා එයා ග්ලූකෝස්, එයා දකුණු අත පැත්තට ආව ගමන් ගැලැක්ටෝස්. තේරෙනව නේද වෙනස? හරි. එතකොට මේ ස්ට්‍රක්චර්ස් නම් ඇත්තටම දැනගැනීම අවශ්‍ය නැහැ. මේ ඕගොල්ලන්ගේ මේ ගයිඩ් එකෙත් දීලා තියෙනවා මේ රසායනික ව්‍යුහ මතක තබා ගැනීම අවශ්‍ය නැහැ කියලා. ඒත් මං කියලා දෙන්නේ ඔයාලට අමතර දැනුමක් විදිහට. එතකොට ඔයාලට තවත් මේක කරගන්න පුළුවන් මේ ඇල්ඩෝස් කීටෝස් කතන්දරේ. එතකොට මේ තියෙන කීටෝන කාණ්ඩය. එතකොට මේක ජලීය ආකාරයෙන් ලියුවොත් ඒ කියන්නේ අපිට ඝන ආකාරයෙන් ගත්තොත් ඝන ආකාරයේදී මෙන්න මේ විදිහට පැක් වෙන එක ලේසි. හරි දාමයක් විදිහට. හැබැයි ජලීය ආකාරයට ගත්තාම මේගොල්ලෝ අර චක්‍රීය ආකාරයකට හැදගැහෙනවා. දාමේ චක්‍රයක් වෙනවා. එතකොට චක්‍රයක් වුණාම අපිට හෙක්සගන් එකක්. ඒ කියන්නේ ෂඩාශ්‍රයක් තමයි හැදෙන්නේ. එතකොට බලන්න මෙතනින් තමයි කාබන් එක පටන් ගන්න. හරිද? 1 2 3 4 5 6 අන්න එහෙමයි නම් කරන්නේ. හරිද? එතකොට මෙතනත් බලන්න මේ තුන්වෙනි කාබන් වෙනස් වෙලා ඉන්නේ. මේ වගේම තමයි. හරි? තුන්වෙනි කාබන් උඩ ගිහින් ඉන්නේ අනිත් හැම එක්කෙනාගේම OH එක යට ගිහින් ඉන්නේ. හරිද? එතකොට මේ ග්ලූකෝස් වල ජලීය ආකාරය, මේ ග්ලූකෝස් වල ඝන ආකාරය. පැහැදිලි නේද? ඊළඟට අපි බලමු ෆ්‍රක්ටෝස්. ෆ්‍රක්ටෝස් ගත්තාම අපි යාගිත් ගණන් කරමු 1යි 2යි 3යි 4යි 5යි 6ක් ඉන්නවා. ඔන්න කාබන් 6යි. මෙයාගේ අර මං කියවන කීටෝන කාණ්ඩයක් ඉන්නවා නම් එයාට තියෙන මෙන්න මෙහෙම එකක් කිය. දාමේ. මේ තියෙන්නේ අන්න ඒ කැලේ. මේක කීටෝන කාණ්ඩයක්. එහෙනම් කීටෝන කාණ්ඩයක් තියෙනවා නම් මේක මොකද්ද? කීටෝසයක්. කීටෝස. හරි. එතකොට දැන් කීටෝස කවදාවත් ළමයි පළවෙනි කාබන්ට එන්නේ නැහැ. ඒ කියන්නේ කීටෝන් කාණ්ඩේ කවදාවත් පළවෙනි කාබන් වෙන්නේ නැහැ. හැබැයි ඇල්ඩිහයිඩ් මතක තියාගන්න මේක ඇල්ඩිහයිඩ් හැම වෙලාවෙම පළවෙනි කාබන්. පළවෙනි කාබන් තමයි ඇල්ඩිහයිඩ් වෙන්නේ. ඊට පස්සේ තමයි දාමේ දිගට හරහට යන්නේ. හැබැයි කීටෝන කියන එක්කෙනා දාමේ මැද්දකදී තමයි ඉන්නේ. අනිවාර්යෙන් දාමේ මැද්දකදී ඉන්නේ. ඒක මතක තියාගන්න. හරි. ඒක ඕගොල්ලන්ට කෙමිස්ට්‍රි වලට වැදගත් ඒ නිසා ඒක මතක තියාගන්න. එතකොට මේකේ ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන එකම ප්‍රශ්නේ මෙතනට කීටෝන කාණ්ඩයක් දාන්න තියෙන එක විතරයි. අනිත් ඒවා නම් වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ ඝන ආකාරය ජලීය ආකාරයට එනකොට මේක හෙක්සෝස් එකක් වුණොත් ඇත්තටම අපිට ඇඳෙන්න ඕනේ හෙක්සගන් එකක් නේ. ඒ කියන්නේ ෂඩාශ්‍රයක්නේ. ඇත්තටම ඇඳෙන්න ඕනේ ෂඩාශ්‍රයක්. හැබැයි මෙතන ජලීය ආකාරයේදී මෙයා පංචාශ්‍රයක් වෙන්නේ පෙන්ටගන් එකක්. මේක පංචාශ්‍රයක්. ඇයි මෙයාගේ මේ CH2OH කියලා කාණ්ඩයක් මෙයා එළියට එනවා. ඊළඟට දැන් ඉස්සෙල් එක්කෙනාගේ ගත්තොත් බලන්න පළවෙනි කාබන්ට සම්බන්ධ OH එක්කෙනා කාටවත් සම්බන්ධ නැහැ. තව වෙන කාට හරි සම්බන්ධ වෙලා තියෙනවද වෙන කාබන් කෙනෙක්ට නැහැ. පළවෙනි කාබන්ට විතරයි මෙයා සම්බන්ධ. මේ OH කාණ්ඩය. එතකොට අපි ඒවට කියනවා මේක අපි කියන ඇනබොලික් කාබනයක් කියලා. කියන්නේ මේ කාබන් එක මේ OH කාණ්ඩය වෙන කාබන්ලට සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසා මේ OH කාණ්ඩයත් එක්ක වෙන දෙයකට බන්ධනයක් හදන්න පුළුවන්. හයිඩ්‍රජන් බන්ධනයක් වගේ එහෙම හදන්න පුළුවන්. හැබැයි ෆ්‍රක්ටෝස් වල වෙලා තියෙන්නේ මෙතන OH කාණ්ඩයට තව කාබන් කෙනෙක් ඉන්නවා. මෙතන කාබන්ට අමතරව මෙතන 1යි 2යි ඒක යන්නේ මෙහෙමයි හැබැයි. මේක මම නම් කරන්න හරියට. එකයි 2යි 3යි 4යි 5යි
හරි. හරිද? කොහොමයි නම් වෙන්නේ? මේ එතන බලන්න මේ පළවෙනි කාබන් එළියට ඇවි. පළවෙනි කාබන් එළියට ඇවි ඒ කාබන්ට ඉන්න OH කාණ්ඩය මේ තනි නැහැ. එයා මේ වෙන හයිඩ්‍රජන්ලත් එක්ක කාබන්ලත් එක්ක සම්බන්ධයි. එතකොට මොකද වෙන්නේ? මෙයාගෙන් අර බන්ධන හදලා මෙයාව ගලව ගන්න අපිට අමාරුයි. ඒ නිසා තමයි මෙයා මෙන්න මේ විදිහේ හැඩයක් අරන් තියෙන්නේ. මෙන්න මේ හේතුව නිසා. මේ මොකද්ද? නිදහස් ඔක්සිජන් එකක් පළවෙනි කාබන්ට නැති නිසා තමයි ඇත්තටම මේ ඔක්සිහාරක නිරොක්සිහාරක කතන්දරය ඇති වෙන්නේ. දැන් ෆ්‍රක්ටෝස් වලට වෙලා තියෙන්නේ යාට නිදහස් පළවෙනි කාබන්ට නිදහස් මේ ඇල්කොහොල් කාණ්ඩයක් නැහැ. ඒතකොට ඒ නිසා එයා නිරොක්සිහාරක සීන් ගණයට වැටෙන්නේ. හැබැයි ග්ලූකෝස් ගැලැක්ටෝස් ගත්තොත් එයාලට නිදහස් ඒ කියන්නේ පළවෙනි කාබන්ට නිදහස් ඇල්කොහොල් කාණ්ඩයක් තියෙනවා. ඒ නිසා එයාලට පුළුවන් ඒගොල්ලෝ ඔක්සිහාරක සීන්. ඔන්න ඕක තමයි වෙනස. ඔක්සිහාරක සහ නිරොක්සිහාරක වීමේ වෙනස තමයි ඔන්න මම කිව්වේ. හරිද? හරි. ඊළඟට අපි යන් ජීවි දේහයේ මොනොසැකරයිඩ් වල කෘත්‍ය. මේක මම කියන්නම් ඔයාලා ලියා ගන්න. එක ට්‍රයෝස ග්ලිසරැල්ඩිහයිඩ්. පළවෙනි එක ට්‍රයෝස උදාහරණය ග්ලිසරැල්ඩිහයිඩ්. ට්‍රයෝස උදාහරණය ග්ලිසරැල්ඩිහයිඩ්. ඒ යටතේ ලියා ගන්න. පළවෙනි පොයින්ට් එක ජීවීන්ගේ ශ්වසන ක්‍රියාවලියේ ග්ලයිකොලිසියේ අතරමැදි ඵලයකි. ජීවීන්ගේ ශ්වසන ක්‍රියාවලියේ ග්ලයිකොලිසියේ අතරමැදි ඵලයකි. ඊළඟට දෙවෙනි පොයින්ට් එක බොහෝ කාබනික සංයෝග නිපදවීම සඳහා අමුද්‍රව්‍ය ලෙස ක්‍රියා කරයි. බොහෝ කාබනික සංයෝග නිපදවීම සඳහා අමුද්‍රව්‍ය ලෙස ක්‍රියා කරයි. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රථම ඵලය වන තුන්වෙනි පොයින්ට් එක ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රථම ඵලය වන PGAL කියන්නේ මොනවාද? ෆොස්ෆෝග්ලිසරැල්ඩිහයිඩ්. PGAL කියන්නේ ෆොස්ෆෝග්ලිසරැල්ඩිහයිඩ්. PGAL මේක අපි ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමේදී කතා කරනවා. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රථම ඵලය වන PGAL ෆොස්ෆෝග්ලිසරැල්ඩිහයිඩ්. අපි මේකට කියනවා දැන් G3P කියලා. G3P තමයි දැන් කියන්නේ. වල ව්‍යුත්පන්නයකි. ළමයි G3P කියන්නේ මේකටම තමයි ෆොස්ෆෝග්ලිසරැල්ඩිහයිඩ් වලටම තමයි මේක G3P වල නම ට්‍රයි ෆොස්ෆෝග්ලිසරින්. ට්‍රයි ෆොස්ෆෝග්ලිසරේට්. ඒක එහෙමම ලියා ගන්නකො PGL කපලා G3P කියලා ලියා ගන්න. එතකොට පැටලෙන්නේ නැහැ. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රථම ඵලය වන G3P ට්‍රයිෆොස්ෆෝග්ලිසරේට් වල ව්‍යුත්පන්නයකි. ඊළඟට ලියා ගන්න ඊළඟ පොයින්ට් එක අනෙකුත් කාබෝහයිඩ්‍රේට් නිෂ්පාදනය සඳහා
අනෙකුත් කාබෝහයිඩ්‍රේට් නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස ක්‍රියා කරයි. අනෙකුත් කාබෝහයිඩ්‍රේට් නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස ක්‍රියා කරයි. හරි. එතනින් ට්‍රයෝස ඉවරයි. දෙවනියට ලියන්න ටෙට්‍රෝස කාබන් 4 එක ටෙට්‍රෝස උදාහරණ එරිත්‍රෝස්. ඒ යටතේ පළවෙනි පොයින්ට් එක ලියා ගන්න. ළමයා අපි ටක් ගාලා ලියමු. එරිත්‍රෝස් පළවෙනි පොයින්ට් එක ශාක හා සතුන් අතර ඉතා දුලබය. ශාක හා සතුන් අතර ඉතා දුලබය. ශාක හා සතුන් අතර ඉතා දුලබය. ඉතා දුලබයි කියන්නේ ශාක හා සතුන් අතර නැති තරම් වගේ එරිත්‍රෝස්. හරි? ශාක හා සතුන් අතර ඉතා දුලබය. දෙවැනි පොයින්ට් එක බැක්ටීරියාවල දැකිය හැක. බැක්ටීරියාවල දැකිය හැක. ඒ කියනන් ටෙට්‍රෝස් යටතේ ශාක හා සතුන් අතර ඉතා දුලබය. දෙවැනි පොයින්ට් එක බැක්ටීරියාවල දැකිය හැක. බැක්ටීරියාවල තමයි සාමාන්‍යයෙන් එරිත්‍රෝස් තියෙන්නේ. ඊළඟට පෙන්ටෝස ගැන කතා කරොත් පෙන්ටෝස තුන්වෙනි එක පෙන්ටෝස කාබන් 5 එක පෙන්ටෝස රයිබෝස්. අපි ඉස්සෙල්ලා රයිබෝස් ගැන කතා කරමු. රයිබෝස් පෙන්ටෝස යටතේ රයිබෝස්. ඒ යටතේ පළවෙනි පොයින්ට් එක රයිබෝස් යටතේ පළවෙනි පොයින්ට් එක RNA වල සංඝටකයකි. RNA වල සංඝටකයකි. ඊළඟට සමහර නියුක්ලියෝටයිඩ වල සංඝටකයකි. ඊළඟ පොයින්ට් එක සමහර නියුක්ලියෝටයිඩ වල සංඝටකයකි. සමහර නියුක්ලියෝටයිඩ වල සංඝටකයකි. සමහර නියුක්ලියෝටයිඩ වල සංඝටකයකි. ඊළඟ පොයින්ට් එකේ ලියා ගන්න ATP වල සංඝටකයකි. ATP වල සංඝටකයකි. ඊළඟ පොයින්ට් එක සහ එන්සයිම. මේක තනි වචනයක්. සහ එන්සයිම ලෙස ක්‍රියා කරන NAD හා NADP සහ එන්සයිම ලෙස ක්‍රියා කරන NAD හා NADP වල සංඝටකයකි. එතකොට අපි රයිබෝස් යටතේ ලිව්වා RNA වල සංඝටකයකි. දෙවෙනි පොයින්ට් එක සමහර නියුක්ලියෝටයිඩ වල සංඝටකයකි. තුන්වෙනි පොයින්ට් එක ATP වල සංඝටකයකි. හතරවෙනි පොයින්ට් එක සහ එන්සයිම ලෙස ක්‍රියා කරන NAD හා NADP වල සංඝටකයකි. හරි නේද? ඊළඟට ළමයි අපි ලියාගමු ඩිऑක්සිරයිබෝස්. පෙන්ටෝස යටතේ දෙවෙනි එක ඩිऑක්සිරයිබෝස්.
deoxyribose. 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 ඒ යටතේ පළවෙනි පොයින්ට් එක deoxyribose යටතේ පළවෙනි පොයින්ට් එක DNA වල DNA වල සංඝටකයකි. DNA වල සංඝටකයකි. හරි. ඊළඟට පෙන්ටෝස් යටතේ ඊළඟ එක ලියා ගන්න රිබියුලෝස්. ඊළඟ එක රිබියුලෝස් පෙන්ටෝස් යටතේ. රිබියුලෝස්. ඒ යටතේ පළවෙනි පොයින්ට් එක ලියා ගන්න. ප්‍රභා සංශ්ලේෂණයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකය වන ප්‍රතිග්‍රාහකය කියන්නේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් අල්ලගන්න කෙනා. ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් අල්ලගන්න කෙනාට අපි කියන ප්‍රතිග්‍රාහකය කියලා. ඒතර කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකය වන ප්‍රභා සංශ්ලේෂණයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකය වන RUBP මෙයාට කියන්නේ රිබියුලෝස් bisphosphate. Ribulose bisphosphate. RUBP. Ribulose bisphosphate. Okay. bis කියන්නේ දෙකයි කියන එක. හරිද? ඩයි වගේම තමයි bis එක. phosphate දෙකයි. ඩයි කියන්නේ ළමයි මම ඒකත් කියලා දෙන්නම් ඔයාලට කෙමිස්ට්‍රි වලට වැදගත් වෙන නිසා. ඩයි කියන්නේ ළමයි එක ළඟ කාබන් දෙන්නෙක් ළඟ කාණ්ඩ දෙකක් තියෙනවා නම්. හැබැයි bis කියන්නේ දෙකයි තියෙන්නේ. bis එකේ තියෙන්නේ එක ළඟ නොවන කාබන් දෙකක් ළඟ තියෙන්නේ. ඒ කියන්නේ එක ළඟ කාබන් දෙකක් ළඟ නෙමෙයි ඈතින් තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි කාබන් මෙහි නම් පස්වෙනි කාබන් ගේ වගේ තමයි ඊළඟ එකම කාණ්ඩේ තියෙන්නේ. දැන් හිතන්න OH කාණ්ඩයක් කියලා මෙතන තියෙන්නේ. දැන් ෆොස්ෆේට් එක ගමුකෝ. ඩයි එකේ නම් ෆොස්ෆේට් එකේ තියෙනවනේ PO4 කාණ්ඩේ මෙතන. මෙහෙම. එක ළඟ පළවෙනි කාබන් දෙවෙනි කාබන් ඊට පස්සේ දාම යනවා. හැබැයි බිස්ෆොස්ෆේට් වල මොකද තියෙන්නේ? පස්වෙනි කාබන් ගේ තියෙන්නේ. පළවෙනි කාබන් ගේ ෆොස්ෆේට් කාණ්ඩයක් තියෙනවා. ඊට පස්සේ පස්වෙනි කාබන් ගේ තමයි ඊළඟ ෆොස්ෆේට් කාණ්ඩය. ඒකයි bis කියන්නේ. අපි හරිද? එක ළඟ කාබන් දෙන්නෙක් අතර නම් තියෙන්නේ කාණ්ඩ දෙක ඩයි කියනවා. කාබන් පරමාණු දෙක ඈතින් නම් එකම කාණ්ඩයේ පිහිටන්නේ bis කියනවා. හරිද? කොහොමත් දෙකටම තියෙන්නේ දෙකයි. කාණ්ඩ දෙකයි තියෙන්නේ. අර තැන අනුව තමයි ඩයි සහ bis කියලා අපි කියන්නේ. හරි? එතකොට මේක රිබියුලේස් බිස්ෆොස්ෆේට්. ඇයි රිබියුලේස් බිස්ෆොස්ෆේට් කියන්නේ? ෆොස්ෆේට් කාණ්ඩයේ තියෙන්නේ කාබන් පළවෙනි කාබන් සහ පස්වෙනි කාබන් අතර. හරිද? ප්‍රභා සංශ්ලේෂණයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකය වන RUBP රිබියුලෝස් බිස්ෆොස්ෆේට් වල සංඝටකයකි. ළමයි ඔයාලට නිදිමතයිද? මං චුට්ටක් 11 වෙනකන් අද කරන්නද?
කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ටීචර් කමන්නේ ටීචර්. අනිත් අයත් කැමතිද 11 වෙනකම් කරන්න? ඔව් ටීචර්. අවිෂ්කා රුවින්දි 11 වෙනකම් කරමුද? අවුලක් නෑ නේද? මේ ටික ඉවර කළා දාමු අපි. මිස් කරමු. හරි. රුවින්දි ඔයාටත් අවුලක් නෑ නේද? මිස් කමන්නේ. හරි. 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 ඊළඟට ලියාගමු අපි ටක් ගාලා ලියාගමු. හෙක්සෝස. හෙක්සෝස. හෙක්සෝස යටතේ නිකන් පොදුවේ අපි හෙක්සෝස ගැන පොදුවේ මේ ලියන්නේ. පළවෙනි පොයින්ට් එක ඩයිසැකරයිඩ් වල තැනුම් ඒකක ලෙස ඩයිසැකරයිඩ් වල තැනුම් ඒකක ලෙස සහභාගී වේ. ඩයිසැකරයිඩ් වල තැනුම් ඒකක ලෙස සහභාගී වේ. ඩයිසැකරයිඩ් වල තැනුම් ඒකක ලෙස සහභාගී වේ. ඊළඟට ලියන්න ඊළඟ පොයින්ට් එක පොලිසැකරයිඩ් වැනි විශාල අණුවල තැනුම් ඒකක ලෙස වැදගත් වේ. පොලිසැකරයිඩ් වැනි විශාල අණුවල තැනුම් ඒකක ලෙස වැදගත් වේ. ඒතර මම ආයි කියන්නම් පොයින්ට්ස් දෙක. හෙක්සෝස ඩයිසැකරයිඩ් වල තැනුම් ඒකක ලෙස සහභාගී වේ. දෙවෙනි පොයින්ට් එක පොලිසැකරයිඩ් වැනි විශාල අණුවල තැනුම් ඒකක ලෙස වැදගත් වේ. ඊළඟට ඒ යටතේ ලියන්න ග්ලූකෝස්. හෙක්සෝස යටතේ හොඳේ ග්ලූකෝස් ගැන අපි ලියමු. සුලභ ශ්වසන උපස්තරයකි. ඊළඟ පොයින්ට් එක ශක්ති ප්‍රභවයකි. ඊළඟ පොයින්ට් එක ලියන්න ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් ගණනාවක තැනුම් ඒකකය ලෙස ක්‍රියා කරයි. ඊළඟට හෙක්සෝස යටතේම ගැලැක්ටෝස් යටතේ පළවෙනි පොයින්ට් එක
ලැක්ටෝස් වල සංඝටකයකි. ලැක්ටෝස් වල සංඝටකයකි. ලැක්ටෝස් වල සංඝටකයකි. ඊළඟට ලියන්න ඊළඟ පොයින්ට් එක ශක්ති ප්‍රභවයක් ලෙසද ක්‍රියා කරයි. ශක්ති ප්‍රභවයක් ලෙසද ක්‍රියා කරයි. ඒක ළමයි වරහන් ඇතුළේ ලියා ගන්න. ගැලැක්ටෝස් සාමාන්‍යයෙන් ගොඩාක් පාවිච්චි වෙන්නේ ලැක්ටෝස් සංඝටකයකට විතරයි. අර ශක්ති ප්‍රභව කතන්දරේ ඒක අර අවශ්‍යම වෙලාවට විතරයි. ඒ නිසා අර දැන් පොඩි ළමයින්ට දැන් අපි දන්නවනේ දැන් අතදරු කාලේ ළමයින්ට දැන් අම්මගේ කිරිනේ යාලා බොන්නේ. ඒතකොට එයාලට ශක්තිය දෙන්නේ ওই ලැක්ටෝස් වල තියෙන ওই ගැලැක්ටෝස් එක තමයි. හැබැයි ඒක එච්චරම වැදගත්ම ශක්ති ප්‍රභවයක් නෙමෙයි ගැලැක්ටෝස් කියන එක. ඒ නිසා ඒක චුට්ටක් වරහන් ඇතුළේ ලියා ගන්න. ඒ නිසා ඔය ස්ට්‍රක්චර් මේ වරහන් ඇතුළේ ලියා ගන්න කියන ඒවා ස්ට්‍රක්චර් දෙසේ වල ලොකුවට ලියන්න යන්න එපා. හරිද? මං වරහන් ඇතුළේ ලියන්න කියන ඒවා ස්ට්‍රක්චර් දෙසේ වල ලොකුවට ලියන්න යන්න එපා. ඒවර දැනුමට තියාගන්න. හදිසි හරි කෘත්‍යයන් දෙකක් වගේ ඇහුවොත් ඔන්න ලියන්න. හැබැයි නිකන් ගැලැක්ටෝස් වල කෘත්‍ය සඳහන් කරන්න කිව්වොත් ලැක්ටෝස් වල සංඝටකයක් කියන එක ප්‍රමාණවත්. හරි? ඔව් පුතේ. 8:00ට තමයි තියෙන්නේ. අමාරු විද 8:00 වෙලාව මම මේ 5:00 පන්ති උඩට ගත්තේ. අමාර හැම අමාරුයිද කට්ටියට? නිදිමතයි වගේද? නැත්නම් 8:00 ලේසිද? එකක් නෑ ටීචර්. හරි. එහෙනම් අවුලක් නෑ අපි 8:00ටම හැමදාම කරමු. ඒ වෙලාව ලේසි. මොකද මට මේ ලෙක්චර් එකක් වැටුණා ළමයි. 7 ඉඳලා 9 වෙනකන් ලෙක්චර් එක වැටුණා. මම ඒක නිසා 8:00ට ලෙක්චර් එකෙන් ලීව් වෙලා තමයි ක්ලාස් එක කරන්නේ. මේ වෙලාව හොඳයිනේ අවුලක් නෑනේ නේ. නැත්තම් මට ලෙක්චර් එක වැටුනේ නැත්තම් මම 5:00ට කරනවා. මේ 8:00 මං හිතනවා ඔයාලා ඔක්කොම ෆ්‍රීනේ. ඔයගොල්ලෝගේ වැඩ ඔක්කොම කරලා ඉවරයිනේ. ඔයගොල්ලන්ට මේකට ප්‍රයොරිටි දෙන්න පුළුවන් කියලා හිතනවා. හරි. අපි ෆ්‍රක්ටෝස් ගැන ලියාගමුකෝ. ඊළඟ එක ෆ්‍රක්ටෝස්. හෙක්සෝස් යටතේ ෆ්‍රක්ටෝස්. ෆ්‍රක්ටෝස් යටතේ ලියා ගන්න පළවෙනි පොයින්ට් එක. සුක්‍රෝස් ඉනියුලින් තියෙන්නේ කූඩළු වල. කූඩළු වල වගේ තමයි ඉනියුලින් තියෙන්නේ. ඉනියුලින් තියෙනවා ආයි ඩේලියා ආකන්ද වල. ඉනියුලින් තියෙනවා ආයි ඩේලියා ආකන්ද. ඩේලියා ආකන්ද වල සංචිත වෙලා තියෙන පොලිසැකරයිඩයක් තමයි ඉනියුලින් කියන්නේ. හරි. ඒතර සුක්‍රෝස ඉනියුලින් වල සංඝටකයකි. ඊළඟ පොයින්ට් එක ලියා ගන්න. ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි. ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි.
ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි. ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි. හරි. හරි නේද ළමයි? ඒ ටික ලියාගත්ත නේද හැමෝම? කොහේ හරි මිස් වුණාද කාට හරි මං ආයෙ කියවන්න. කොහේ හරි මිස් වුණාද? නෑ නේද? නැහැ ටීචර්. හරි. අපි අදට මෙතනින් නවත්තමු. මේ ලබන සතියේ ඉඳලා ඩයිසැකරයිඩ් කරලා අපි ඉවර කරලා දාමු. මේ ගිය සතියේ මම දුන්න එසේ එකක් අපි ඒක කතා කරමු. හා 9ට කරමු. හැමෝම කැමතිද 9ට කරන්න? ඔව් ටීචර් කැමතියි. හරි. එහෙනම් මම වෙලාව දෙන්නම්. චුට්ටක් රෑවේ කමක් නෑ නේද? 9 ඉඳලා කමක් නෑ ටීචර්. 9 ඉඳලා අපි 11:00 වගේ වෙනකම් කරමු. හොඳේ? නැත්තම් වෙලා නෑනේ පුතේ. අපිට ලියන්න ඕනේනේ. හරි? 9 ඉඳලා 11:00 කමක් නෑ නේද හැමෝටම? 4 දෙනා නම් පුළුවන් ටීචර් කමක් නෑ. කමක් නෑ ටීචර් පුළුවන්. හරි. 9 ඉඳලා 11:00 වෙනකම් ලබන සතියේ ඉඳන් පටන් ගමු හැම බදාදාකම. හරි. මං එසේ එකක් දුන්නා. ඒක ගැන කතා කරන්න ගියේ. ජයෝද්‍ය මට එසේ එක ලියලා එව්වේ නෑ නේද?